සච්චිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सत्तिमे विक्रमे अनुसया कतमे सत्त कामरागानुसयो पटिघानुसयो दिट्ठानुसयो विचिकिच्छानुसयो मानानुसयो भवरागानुसयो अविद्यानुसयो इमे को विक्रमे सत्त अनुसयाति गलविलवत् विदर्शना भावना मध्यस्थाने अतिपूजनीय नायक स्वामी दयानंद वහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ කරන සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, පුරා මාස ගණනාවකට පසු ඉරුදින ධර්ම දේශනා මාලාව නැවතත් ගිය සතියේ ආරම්භ කළා. අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරු බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ අවාසනාවන්ත තත්වයක් පවතින කාල සීමාවක වුණත් අපට පුළුවන් හැටියට සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන ඒ උපදේශ පිළිපදිමින් මේ විදියට ආධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කිරීම අතිශයින් වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මේ කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වෙලා දැන් මාස ගණනාවක් ගත වෙනවා. මේ වසංගත පොත කියවල අවසාන පිටුව වසා තබන විට මොනවායින් මොනවා වෙලා තියෙද කියලා අපි කිසිම කෙනෙකුට තවමත් කියන්න පුළුවන් කමක් නැහැ. කෙසේ නමුත් මේ වසංගත රෝගී තත්ත්වයන් මුළු ලෝකෙටම හොඳ පණිවිඩයක් දුන්නා. ඉතිහාසයේ මේ වගේ තත්ත්ව පිළිබඳව ආන්නට ලැබුණට ප්‍රායෝගිකව අත්විඳින්නට පුළුවන් වෙච්ච අවස්ථාවක් ඇතිවෙයි මේ කාල සීමාව අනුගමනයට ලැබෙන්නේ. මේ ලෝකයේ කිසිම මිනිසෙක් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. නොසිතපු දේවල් සිදු වෙනවා. තව මොනවා වෙයිද කියලා අපි කිසිම කෙනෙකුට කියන්න පුළුවන්කමකුත් නැහැ. අවිනිශ්චිත ගමනක යෙදෙන පිරිසක් හැටියට අපට සැප පිණිස සුවය පිණිස පවතින එකම කටයුත්ත
ආධ්‍යාත්මික දියුණුව සඳහා කාලය වෙන් කිරීම බොහොම වටින අවස්ථාවක් හැටියට කවුරුත් සැලකිය යුතුයි. මම දන්නවා මේ හැමෝම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට එන්නේ සහ අපි ධර්ම දේශනා පවත්වන්නට මේ යන්නේ දිවි දෙවෙනි කොට තමයි. ඒක තමයි ඇත්ත. දිවි දෙවෙනි තැන තියලා තමයි අපි මේ ආධ්‍යාත්මික ගමනේහි යෙදෙන්නේ. පින්වත්නි, ධර්ම මාර්ගය තුල ගමන් කරනවා තරම් සැපයක් තවත් නැත්තේ. ධර්ම ශ්‍රවණය කිරීම අපට අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්න ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා. දැන් මේ රටේ පැය 24ම ගුවන් කාලය තුල එක තත්පරයක්වත් අපතේ නොයවා ධර්මයේ විහිදුණානේ. එහි ප්‍රතිඵල අපේ සමාජයෙන් අපට පෙනෙනවා. කොච්චර බණ කිව්වත් වැඩක් නැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. වැඩක් සිද්ධ වෙලා තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න තමයි පින්වත්නි අපේ ජීවිත ගමන ආලෝකමත් වෙන්නේ. මොකද හේතුව අපට අපේ ජීවිතයේ යථාර්ථය වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ බොහොම වටින මාතෘකාවක්. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. සත්තක කියන්නේ හතක් කියන අදහස. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක් අනුස්සය සූත්‍රය කියලා. මොකක්ද සූත්‍රේ නම? අනුස්සය. කොහෙද තියෙන්නේ? අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. අනුස්සය කියන වචනේ තේරුම පළවෙනියට දැනගන්න ඕනේ. මොකද්ද මේ අනුස්සය කියන්නේ? අනුස්සය කියන වචනේ තේරුම තමයි තිබෙන නමුත් ප්‍රකට නොවන කියන අදහස. තියනවා නමුත් ප්‍රසිද්ධ නොවන. එහෙම නැත්නම් ලාමක ලදරු මට්ටමින්. එහෙම නැත්නම් බල සම්පන්න නොවූ දුර්වල මට්ටමේ කියන අදහස තමයි ඔය අනුස්සය කියන වචනේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා පින්වත්නි, හැම කෙනෙකුගේම සිත තුළ පෘථග්ජනෙක් නම් ඒ පෘථග්ජනයාගේ සිත තුළ කෙලෙස් අනුස්සය වශයෙන් පවතිනවා. දැන් මේ ඉන්න හැම කෙනෙකුගේම හිත්වල කෙලෙස් ලදරු මට්ටමේ තියෙනවා. බල සම්පන්න නොවන මට්ටමේ තියෙනවා. තිබෙන නමුත් ප්‍රකට නැහැ. ඒ කියන්නේ එළියට මතුවෙලා නැහැ. ඒක උදාහරණයකින් සඳහන් කළොත් හරියට අර අලු යට ගිනි තියනවා වගේ කෙලෙස් මේ හැම කෙනෙකුගේම හිත ඇතුලේ තියෙනවා. ඒකට කියනවා අනුස්සය. එතකොට පින්වත්නි, මේ හිත තුළ තියෙන අනුසය වශයෙන් තියෙන නැත්තම් අලු යට ගිනි වගේ තියෙන මේ කෙලෙස්, ඒ කෙලෙස් ඇවිස්සෙන කටයුතු වල යෙදුනහම මොකද වෙන්නේ? ටික අර අලු යට තියෙන ගිනි එළියට මතුවෙනවා වගේ මේ අනුසය මට්ටමේ තියෙන කෙලෙස් ටික එළියට මතුවෙන්නට පටන් ගන්නවා. එළියට මතුවුණාට පස්සේ තව සාධක දක්වමින් ඒ කෙලෙස් පෝෂණය කිරීමෙන් ඒක වඩා වර්ධනය වෙනවා පින්වත්නි ආශ්‍රව මට්ටමට. මොන මට්ටමටද වර්ධනය වෙන්නේ? ආශ්‍රව. ආශ්‍රව මට්ටමට වර්ධනය වුණා කියලා කියන්නේ
ඒ කෙලෙස් පින්වත්නි පාලනය කරන්න නැති කරන්න ලේසි වෙන්නෙම නැහැ. තේරුණාද කියන්නේ? අපි හැමෝගෙම හිතවල කෙලෙස් අනුසය වශයෙන් තියෙනවා. අපි මොකද කරන්නේ මේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් වලට සාධක පෙන්වමින් ඒ කෙලෙස් අවුස්සනවා. ඒ කෙලෙස් අවුස්සනකොට මොකද වෙන්නේ? කෙලෙස් පෝෂණය වීම කියන එක වෙනවා. පෝෂණය වෙලා උඩටම මතුවෙනකොට ඒ කෙලෙස් ආශ්‍රව මට්ටමටම වැగిරෙන මට්ටමටම පෝෂණය වෙනවා. ඉතිරිලා යන මට්ටම කියලා කියන්නේ. ඉතිරිලා යන මට්ටමට වැටෙනවා. අන්න ඒ ආශ්‍රව මට්ටමට කෙලෙස් පෝෂණය කළොත් එතනින් එහාට පින්වත්නි කෙලෙස් යටපත් කිරීමේ කටයුත්ත එහෙම නැත්නම් කෙලෙස් පාලනය කිරීමේ කටයුත්ත කරන්නට අපහසුයි. දැන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ අනුසය වශයෙන් තියෙන කෙලෙස්. ඒ කියන්නේ එළියට මතු නොවන ඵලය අඩු ලදරු මට්ටමේ තියෙන කෙලෙස් අඩුම ගානේ ඒ ලදරු මට්ටමේවත් තියාගන්න. එතනින් එහාට ලදරු මට්ටමේ තියෙන කෙලෙස් නැත්තටම නැති කරන්න කියන පණිවිඩය දෙන්නයි මේ සූත්‍ර දේශනාව තොරගන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කාරණා හතක් පිළිබඳව අනුසය කාරණා කියන්නේ හතක් පිළිබඳව දේශනා කරනවා. ඔන්න බලන්න දැන් තමන් මේවා තමන්ගේ හිතවල තියනවද නැද්ද කියලා. පළවෙනි අනුසය තමයි පින්වත්නි කාම රාගානුසය. කාම කියන්නේ මොකක්ද? කාමය කියන වචනේ තේරුම කැමැත්ත. රාග කියන්නේ ඇලීම. කැමැත්ත එකක්, ඇලීම තව එකක්. කාමය නෙවෙයි ප්‍රශ්නේ. කාමයේහි ඇලීම. එතකොට කැමැති දේවල් තියෙනවානේ. මෙන්න මේ කැමැති දේවල් වල ඇලෙන්නට තිබෙන උවමනාව ආශාව අනුසය වශයෙන් ඔය හැම හිතකම තියෙනවා. මගේ හිතේ තියෙනවා. කාම වස්තුන් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැමැති පුද්ගලයෝ වෙන්න පුළුවන්. අපි හැම කෙනෙකුගේම හිත තුළ තියෙනවා. එතකොට මේ අනුසය වශයෙන් තියෙන කාම රාගය විවිධ ප්‍රිය වස්තුන් පිළිබඳව ඇතිවෙන ආශාව පෝෂණය වෙන තැන ආශ්‍රව මට්ටමටම වැටෙනවා. එහෙම වුණාම කැමැත්ත ඇති වෙච්ච දේ, ප්‍රිය වෙච්ච දේ ගන්නම ඕන වෙනවා. ගන්නම ඕන වුණාම එක්ක හොඳින් එක්ක නරකින් කරන මට්ටමට මිනිස්සු පත් වෙනවා. ඒක තමයි භයානක. දැන් බලන්න පින්වත්නි කැමති දේවල් කොච්චර තියනවද මේ අනුසය වශයෙන්. ඔක හොඳටම මම පැහැදිලි කරලා දෙන්න. දැන් ඔයත්ෝ ගෙදර ඔන්න සීනි නැති වෙනවා. මොනවද නැති වෙන්නේ? සීනි නැති වෙනවා. දැන් සීනි කිලෝ එකක් ගන්න කෙනෙක් යනවා සුපර් මාකට් එකකට. ඒක සිංහලෙන් කිව්වොත් කොහොමද? සුපිරි වෙළඳ සලකට. ඔන්න යන්නේ මොකටද? සීනි ගන්න. දැන් උවමනාව තියෙන්නේ මොනවටද? සීනි වලට. දැන් පින්වත්නි හොඳට හොයලා බලන්න. සීනි ගන්න සුපර් මාකට් එකට ගියපු මිනිස්සයා සීනි විතරක් අරගෙන එළියට එනවා නම් එහිමත් එක්කෙනෙක් විතරයි එන්නේ. මොකද වෙන්නේ? සීනි ගන්න යන මිනිස්සයා බස් එකේ ගිහිල්ලා සීනි ගන්න සුපර් මාකට් එකට ගිහිල්ලා එන්නේ දිමු බට්ටා වාහනයකුත්
කුලියට අර තීරුව දිගේ ඇවිදගෙන යනකොට මොකද වෙන්නේ? අනුසය මට්ටමේ තියෙන කෙලෙස් ඇවිස්සෙනවා මේව දකින්න. දකින්න ඇවිස්සෙනකොට මොකද වෙන්නේ? මේවා ගන්න ඕන කියන ආසාව මතුවෙන. ඔන්න ඔය නිසා තමයි ගොඩක් දෙනෙක් ගන්න ගියේ සීනි ගත්තේ වෙන දේවල් නැත්තම් 5000ක් අරන් එළියට බැස සත පහක්වත් අතේ නෑ කියලා කියන්නේ ඔන්න ඔය අර අනුසය මට්ටමේ තියෙන ඒවා පෝෂණය කිරීම. මේක පින්නන්නේ භයානකයි. දැන් බලන්න කතරගම යනකොට අර දෙපැත්තේ තියෙන මාල එල්ලලා තියෙනවා, මුදු එල්ලලා තියෙනවා, කරාබු එල්ලලා තියෙනවා, දොඩොල් තියෙනවා, කැවුම් තියෙනවා, තල තියෙනවා. යන්නේ කොහෙටද? කිරි වේර වඳින්න හරි නැත්නම් ගොඩක් දෙනෙක් යන දේවාලයටද? යන අතරතුර මොකද වෙන්නේ? මේවා දකිනවා. මේවා දකිනකොට මොකද වෙන්නේ? අර අනුසය වශයෙන් තියෙන කෙලස් ටික අලුයට ගිනි වාගේ තියෙන අර කෙලස් ටික මොකද වෙන්නේ? අන්න දැන් මේවා දකින්න එළියට මතුවෙනකොට මොකද වෙන්නේ? පින්වත්නි අන්න ඒ දේ ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ කාම වස්තුන් ගැන කතා කරන්නේ. අපි ඔක්කොගේම ආශාව කියන එක තියෙනවා. පින්වත්නි ඉපදෙනකොටම තියෙනවා. ලදරුවෙක්ගේ හිතේ කෙලස් තියෙනවද නැද්ද? තියෙනවා. කොහොමද තියෙන්නේ? අනුසය වශයෙන්. තේරෙනවද? ලදරු මට්ටමේ තියෙන්නේ අනුසය වශයෙන් තියෙන්නේ. ඔන්න ටික ලොකු වෙන්න මේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් වලට සාධක ලැබෙනවා පෝෂණය වෙන්න. පෝෂණය වෙන්න සාධක ලැබෙන්න මොකද වෙන්නේ? අන්න පොඩි කාලේ පුරතල් වෙවි හිටපු දරුවෝ ලොකු වෙන්න මොකද වෙන්නේ? සමහර පිට චණ්ඩි බවට පත් වෙනවා. අනුසය වශයෙන් තිබිච්ච කෙලෙස් ටික පෝෂණය වෙනවා. සමාජ විසින් දකින්නට ලැබෙන දේවල් නිසා, අහන්නට ලැබෙන දේවල් නිසා ඔන්න වෙනස් වෙනවා. ඉතින් දෙමව්පියෝ කියනවා අනේ පොඩි විදියට හිටිය නම් එකත් එකක් දැන් ලොකු වෙලා බලන්න දෙපේ කරන වැඩ නමග ගිහිල්ලා සමහර නේ මිනි මරන්න ගිහිල්ලා ඉරේ läගලා කුඩුකාරයෝ බවට පත් වෙලා බලන්න. එතකොට මේ කෙලස් කියන්නේ අපි හැමෝගෙම තියෙන අනුසය වශයෙන්. දැන් මේ වෙලාවේ බණහන වෙලා. දැන් බණහන වෙලාවෙන් ඔබේ රාග, ද්වේෂ, මද, මෝහ ආදී කෙලස් දැන් මොකද වෙලා තියෙන්නේ? අලු යට ගිනි වගේ යට ගිනි. දැන් ඒක එළියට එන්නේ නැහැ. හැබැයි පින්වත්නි මේ කටයුත්තෙන් මිදිලා අර අලු යට තියෙන ගිනි ඇවිස්සෙන කටයුත්තක යෙදුනොත් ඔය ඉන්න හොඳ අය නෙවෙයි ඒ වෙලාවේදී ඉන්නේ. බණ කියන මාත් ඇතුළු. මමත් රාහත් වෙලා නැන්නේ. මටත් කෙලෙස් තියෙනවා. පින්වත්නි ඔය පෞකාර වැඩ කරන අය ඉන්නව නේද? කිරේ ගියපු අය ඉන්නව නේද? කිරේ යන්නේ හේතු වෙච්ච වැඩ දිනා නේද? ඔය ඔක්කොම කරපු වැරදි කරන්න ආශාවල් කෙලෙස් මේ හැම කෙනෙකුගේම හිතවල හැංගිලා තියෙනවද නැද්ද? හැංගිලා තියෙනවා තමයි. අපි කියනවා මිනි මරලා ගියා හිලේ කියලා. ඒව පවා ඔය හිතවල ඇතුලේ අනුශය වශයෙන් තියෙනවා. ප්‍රවේශම් වෙන්න කියන්නේ අන්න ඒක. ප්‍රවේශම් විය යුත්තේ මේවා හැංගිලා තියෙනවා. එළියට මතු වෙන්නට පුළුවන්. මතු කරගන්න නැතුව අනුසය වශයෙන් අඩුම ගන්න පවත්ව ගන්න. මේ කෙලෙස් තියෙන එක සුගතියට බාධාවක් නෙවෙයි. කෙලෙස් තියෙන එක සුගතියට බාධාවක් නෙවෙයි. කොයි මට්ටමේ තියෙන එකද? අනුසය මට්ටමේ තියෙන. දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන්නේ සැපවත් තැන්වල උප්පත්තිය ලබන කෙලෙස් තියෙන අය තමයි. කෙලෙස් නැත්නම් අරහත් වෙනවා. ඒ කියන්නේ නැවත උපතක් ලැබෙන්නෙම නැහැ. අපි හැම කෙනෙක් ළඟම කෙලෙස් තියෙන. ඒකට කෙලෙස් කියන එක දුගතියට හේතුවක් වෙන්නේ නැහැ.
සසරේ පැවැත්මට හේතුවක්. හැබැයි මේ අනුසය මට්ටමේ රඳවගත්තොත් තමයි සුගතිය කියන එකවත් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක පෝෂණය කළොත් බොහොම භයානකයි. දැන් ඔය මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවනේ, කුඩු ගන්න අය ඉන්නවා නේද? වැරදි වැඩ කරන අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැති වුණාට ඒ පාවිච්චි කළාට පස්සේ වෙන දෙයකට නම් කවුරුත් අර අනුසය වශයෙන් කැමැත්තක් තියනවද නැද්ද? තියෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඔයත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. නොකලට අර කරලා එන හැඟීමක් තියෙනවානේ. ඒ හැඟීමට ඒ තෘප්තියට කැමැත්ත කියන එක අනුසය වශයෙන් මේ හැම කෙනෙක් ළඟම තියෙනවා. දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළාම කෙලින් ඇවිදින්න පුළුවන්. කෙලින් ඇවිදින්න බෑ. නිකන් එහෙට මෙහෙට ඒක හරහට කියලා කියන්නත් බෑ. මොකද හරහට විතරක් යන්නේ නෑ. සතර දිශාවටම කැරගෙන යන්නේ. ඒ කියන්නේ ඔළුවේ කැරකෙවිල්ල ඇති වෙනවා. පින්වත්නි ඔයයන්ට මතකද මම දන්නේ පුංචි කාලේ අපි කරන එකක් තමයි එක තැන හිටගෙන වේගින් එක තැන කැරකෙනවා. හරි? කැරකිලා එකපාරට නවතිනවා. ඔන්න දැන් ඉතින් ඔළුව කැරකිලා වගේ එහාට වදින්න යනවා මෙහාට වදින්න යනවා. අම්මලා කියනවා කැරකෙන්න එපා කියලා කොහෙද වදින් නවත්තලා දාන්න ඕක. හැබැයි අපිට පුදුම තෘප්තියක් තිබුණාද නැද්ද ඒක? ඒකේ තමතු අර වැත්තන්ගේ වචනින් කිව්වොත් ගතියක් නේ. එතකොට දැන් ඔන්න ඔය ගතිය කියන එකට තමයි අර ඒක මතු කරගත්තාම ඔන්න බොන මට්ටමට ඉහළට යනවා. හරි භයානකයි. මේ කෙලෙස් පිළිබඳව කතා කරනකොට අතිශයින් භයානකයි. හිත පිළිබඳව බුදුහාමුදුරුවෝ තරම් දැකපු කෙනෙක් තවත් ඇත්තේ නැහැ. බලන්න පින්වත්නි අපි දුක පිළිබඳව කල්පනා කරනවා. දැන් ඔයත් දුකට කැමති නැහැනේ. මං කිව්වොත් නෑ දුකට ඔයත් කැමති කියලා. බලන්න පින්වත්නි අනුසය වශයෙන් තියෙන මේ ස්වභාවය. මේ කෙලෙස් ගැන කතා කරනකොට අතිශයින් භයානකයි. ඔබට ඔබව හඳුනා ගන්නත් බැරි මට්ටමට මේ කෙලෙස් පහළ වෙනවා. වංචනික ධර්ම කියලා අහලා තියෙනවා. ඔන්න බලන්න මම ඒක ඔප්පු කරලා පෙන්නන්න. මේ එක අම්මා කෙනෙකුට දරු කරපු හානියක් පිළිබඳව දුක්ඛ හිතෙන කතාවක් තියෙනවා. මේක ඇහුවොත් ඇඬෙනවා. පුදුම දුක හිතෙන කතාවක්. දැන් මෙන්න මේ විදිහට මම ඔබව දුක හිතෙන කතාවක් තියනවා කියලා ඒ කතාව කියන්නද කියලා අහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද? කියන්නේ පින්වත්නි ඔයත් දෙන උත්තරේ තමයි අනේ ආඹුනේ කියන්නේ. ඇයි මේ කියන්නේ කියලා කියන්නේ? දුක කතාවක් නේ. ඔයත් දුකට අකමැති නම් ඔක අහන්න බෑනේ. හැබැයි අහන්න යනවද නැද්ද? එහෙනම් දුකට ආශාව කියන එකකුත් තියෙන එකක් තියනවද නැද්ද? හරි භයානකයි. ඒ සමාව ඉන්නවා චිත්‍රපටි බලන්න යනවා. හරි දුක හිතෙන චිත්‍රපටිය. කියාගෙන ඉන්නේ මොකද? දුක හිතෙන චිත්‍රපටිය. කඳුළුත් ඇවිල්ලා. ඊළඟට කියනවා අනේ හරිම ෂෝක්ගේ චිත්‍රපටිය නම් දුක හිතෙනවා ආයෙත් බලන්න හිතෙනවා. මොකක්ද? පින්වත්නි එහෙනම් අපි දුකට කැමැත්තකුත් තියෙනවා. මේක පෝෂණය කළොත් අතිශයින් භයානකයි. ඔය දෙමව්පියන්ට ගාලා එළවන ළමයි ඉන්නව නේද? ඔයත් මතක තියාගන්න දෙමව්පියන්ට ආදරේ නැතුව නෙවෙයි. අර අනුසය වශයෙන් තියෙන භයානක දෙයක් පෝෂණය කිරීම නිසා ඒ අය අන්ධ වෙනවා. දුකට තියෙන ආශාව මන්දන්නේ මේක ගැඹුරු කතන්දරයක් මම කියන්නේ. දුකට අධික නිසා ආශා කිරීම නිසා අර තත්ත්වයකටපත් වෙනවා. දෙමව්පියන්ට ගහන්න ඒකට දුකයි. නමුත් මේ දුකට ප්‍රිය බව
මේක ඇති වුණාම අතිශයින් භයානකයි. නැති කරන්න බෑ. ඒකයි මේ භයානකකම. ආශ්‍රව මට්ටමට නැග්ගාම ආයෙ අයින් කරන්න ලේසි නෑ. දැන් කුඩු මත්ද්‍රව්‍ය උනත් එහෙම. කාටත් තියෙන ආසාව නරක දේවල්නේ. ඒකට යොමු වෙච්ච තැන එතනින් එහාට පුරුදු වුණ තැන ඒකෙන් ගොඩ එන්න ලේසි වෙන්නේ නෑ. ඕනම එකක් එන්නේ. නිසා කාම රාගාංශය කියන්නේ හිතවල තියෙන කැමැත්තට ඇලුම් කිරීම, දකින්න ප්‍රිය රූපවලට ඒක අවශ්‍ය ගන්න එපා. අවශ්‍ය ගත්තොත් ඔබ කොහෙටද යන්නේ? අඳුරටම තල්ලු වෙලා යන මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න බැරි මට්ටමටම වැටෙනවා. ඒ නිසා මේක යට කරලම තියන්න උත්සාහ කරන්න. ඊළඟ දෙවෙනි එක තමයි පටිඝානුසය. පටිඝය කියන්නේ තරහ තියනවද නැද්ද හිතවල? දැන් මේ වෙලාවේ මොකක්ද? දැන් ඔන්න ලදරු මට්ටමට වැටෙනවා. ලාමකයි. අනුසය. දැන් මේ තියෙන තරහද මේ තියෙන පටිඝය අවිශ්ීම පිනිස හේතු කාරණා යොමු වෙන්න ඔන්න ඔබ මොකද වෙන්නේ? ඒකමනේ පින්වත්නි බද්ධ වෛරය දක්වාම පිට යන්නේ. බද්ධ වෛරය කියන තැනට ආවට පස්සේ පින්වත්නි එක භවයකින් නෙවෙයි සසර පුරාවටමත් ඒක නවත්ත ගන්න බැරි තරමටම ඒ ආශ්‍රවය බලවත් වෙනවා. මේ භවය විතර නෙවෙයි අන්තිමේදී මොකද භවයෙන් භවය මේක උස්සගෙන දුන කාලියක් කියන කතාව අහලා තියෙනවද? ඊළඟ භවයෙන් භවය පවා ගෙන යන්න පුළුවන්. ඔය අනුසය වශයෙන් තියෙන පටිඝය පෝෂණය කරලා ආශ්‍රව දක්වාම වර්ධනය කරනකොට කෙනෙක් පිළිබඳව කේන්තියක් එන්න පුළුවන්. කේන්තිය එනකොටම කේන්තිය ආදීනව දැකලා සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාන්න. ඒ පුද්ගලයා ගැන හිතන්න මොකද වෙන්නේ? ඒකේනා පිළිබඳව ද්වේෂය තවදුරටත් මතු කරන්න මොකද වෙන්නේ? ආශ්‍රව දක්වාම ඉහළට යනවා. මොන බණ කිව්වත් හරියන්නේ නෑ. මොන බණ කිව්වත් හරියන්නේ. මරන්න නම් හිතුනේ මරලම දාන. පටිඝානුසය. තරහව හැමෝගෙම හිතල තියෙනවා. බණ කියන මගෙත් තියෙනවා. අපි දක්ෂ වෙන්න ඕනේ එහෙනම් මේ අනුසය මට්ටමේ තියෙන තරහව පටිඝය ඒ මට්ටමේම එක්ක තියාගන්න නැත්නම් එතනිනුත් නිරපාරින්න. හොඳම දේ තමයි නැත්තටම නැති කරන එක. නැත්තටම නැති කරන්න බැරි නම් අඩුම ගානේ අර යටපත් කරගෙනවත් ඉන්න මානසික ගන්නට අවශ්‍යයි. ඊළඟට තුන්වෙනි කාරණාව පෙන්නනවා දිට්ඨානුසය. දිට්ඨානුසය කියලා කියන්නේ මම මගේ කියන සක්කාය දිට්ඨිය. දැන් මේ හැමෝගෙම හිතවල මම මගේ කියන අදහස තියෙනවද නැද්ද? මේ තියෙන එක පින්වත්නි ඕනවට වඩා උඩාට ගන්න අවුස්සල එළියට ගන්න අන්තිමේදී මොකද වෙන්නේ? මම මගේ විතරමයි. ආයතනින් එහාට මම මගේ කියලා දෙයක් නෑ කියලා පින්වත්නි හිතන්නවත් ඔළුවක් එන්නේ නෑ. අන්ධ වෙනවා. කිසිම දවසක පරාර්ථ චර්යාව යෙදෙන්න බෑ මේ මනුස්සයාට. ආනන්ද සිටුතුමා වාගේ ලෝභ වෙනවා. දෙන්නද කියන්නේ මම මගේ කියන සක්කාය දිට්ඨිය කාගේ හිතවල තියෙනවා? පෘථග්ජන නම් හැමෝගෙම හිතවල තියෙනවා. මේක පෝෂණය කරගෙන ඉහළටම ගෙන යන්න ගියොත් මම කියලා මේක කෙලෙස්ය ආශ්‍රව දක්වාම ඉහළට යනවා. අන්තිමේදී මොකද කරන්නේ? අම්මා මරලා හරි මම ඉන්න ඕන කියන තැනට එනවා. අර කියන්නේ අම්මා විකුණලා හරි මේ මිනිස්සු ජීවත් වෙයි කියලා ඉන්නවනේ මිනිස්සු. ආනන්ද සිටුතුමාගේ කතාව අහලා තියෙනවා. හරිම ලෝභයිනේ. දරුවටත් කියනවා පුතේ මේ සල්ලි තියෙන්නේ වියදම් කරන්න නෙවෙයි. නාස්ති කරන්න එපා කියන නයි කියන්නේ නෙමෙද? වියදම් කරන්න නෙවෙයි.
දානයක්වත් දෙන්න යන්න එපා. දෙනවා නම් දීපන් කහවණුවක් දීලා කහවණු 3ක්වත් ගන්න පුළුවන් දෙයකට. ඒ ඔක්කොම මගේ ඔබටයි. මගේ බුදුහාමුදුර ඒ වෙලාවේ දේශනා කළේ නැගලා ගිලා රොඩි කුලේ උපන්නට පස්සේ පුත්තා නත්ති ධනං නත්ති තිබාලෝ යඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති පුතෝ පුත්තා පුතෝ ධනං නොදේට මතක තියාගන්න. දරුවෝ ඉන්නවනේ. දරුවෝ ඉන්න දෙමව්පියෝ මෙතන ඉන්නවනේ. හොඳට මතක තියාගන්න දරුවන්ට යුතුයකම් ඉටු කළ යුතුයි. හැබැයි මතක තියාගන්න මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් නම් කැප කරන්න එපා. තේරුණාද කියන්නේ? සමහර ඉන්නවනේ මුළු ජීවිතේම අපි දරුවෝ. බුදුහාමුදුරු කිසිම තැනක දේශනා කරලා නැහැ මුළු ජීවිතේම දරුවන්ට කැප කරන්න කියලා. යුතුයකම් ඉටු කළ යුතුයි. ජීවිතේම කැප කරන්නට අවශ්‍ය නැහැ. සමහර වෙලාවෙම තමයි කැප කරන මුළු ජීවිතේම කොහොමද ඒක කරන්නේ? පුත්තානත්ති ධනන්නත්ති මට දරුවෝ ඉන්නවා මට ධනය තියෙනවා මගේ දරුවෝ ගැන මම බලන්න ඕන. ඉතින් මොකද කරන්නේ? බණකට යන්නේ නැහැ, පින්කමක් කරන්නේ නැහැ, අම්බ කරනවා, කන්න දෙනවා, එච්චරම තමයි. වයසට ගිහලා විශ්‍රාම ගිහිල්ලත් වැඩ. ඇයි කියලා වහන්නේ? අනේ ආම දරුවන්ට තව ටිකක් එකතු කරලා දෙන්න ඕනේ. මේ විශ්‍රාම කියන දරුවෝ කසාදත් බන්දලා. කසාද බන්දන ඉවරලා ඔන්න අත්තම්මන සීලන ඊළඟට ලෑස්තින මුණුපුර ඉස්කෝලේ ආරම්භ වෙනවා. මේ සිපාසු කැපකිරීම නෙවෙයි ජීවිතේම. අන්තිමේදී පණ කෙන්ද යන්න ලං වෙනකොට තරහ වෙන්න එපා. වැත්ත එහෙම නැහැ. මේ නිසානේ ආවේ. නැත්තම් බණක් අහන්න කියා මොකකටවත් නෑ ඉන්නව එහෙමයි. ගෙවල් වලට ගිහලා මුණුපුර මිනිපිරියෝ නලවනලව. හරි ආස වැඩක් ඒක. කොහොම ආස හිතන වැඩ මොකද තමන්ගේ ළමයිව මතක් වෙනවනේ අර අතීතයට යනවා. නිකන් තරුණ වෙනවා වගේ දැනෙන මුණුපුර අතට එනකොට මිනිපිරිය අතට එනකොට. ඉතින් අත්තම්ම සීය අම්මට තාත්තටත් වඩා හොඳට ඒ වැඩේ කරන්න පුළුවන්. අන්තිමේදී පාසලටත් අඩිය තියන්නේ දානයක් දෙන්නේ නැහැ, පින්කමක් කරන්නේ නැහැ, බණක් අහලා නැහැ. කරලම තියෙන්නේ මොකද්ද? මැරෙන මොහොත දක්වාම ළමයිගේ දීලා අන්තිමේදී එක්තැන් වෙනවා. ඔන්න. ඊළඟට මොකද? පුත්තාමත්ති ධනම්මත්ති කිය හිටියා. කවුද මේ එහෙම ඉන්නවනම් මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරන කෙනෙක් ඉන්නවනම් බුදුහාමුදුරු දේශනා කළේ වරදවා වටහා ගන්න එපා. මුළු ජීවිතේම අර කිව් පුතාලේ. සමහරව ඉන්නවා එහෙම. හරි? එහෙම කෙනෙක් ඉන්නවනම් ඒක න ඉති බාලෝ විහඤ්ඤති මොඩ අඥානෙක් කියනවා. මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරනවා නම් දෙමව්පියෝ මොන දෙමව්පියෝද? මොඩ අඥාන දෙමව්පියෝ මතක තියාගන්න. ඇයි? අත්තාහි අත්තනෝ නත්ති අන්තිමේට තමන්ට තමන්ව නැහැ. තමන්ගේ කකුල් දෙක තමන්ට ඕන විදියට පියවර තියන්නේ නැහැ. තමන්ගේ අත් දෙක තමන්ට ඕන විදියට වැඩ කරන්නේ නැහැ. තමන්ගේ ඇස් දෙක තමන්ට ඕන විදියට පේන්නේ නැහැ. තමන්ගේ කන් දෙක තමන්ට ඕන විදියට ඇහෙන්නේ නැහැ. තමන්ගේ දිව තමන්ට ඕන විදියට රසය දෙන්නේ නැහැ නේ. අන්තිමේදී අත්තාහි අත්තනෝ නත්ති තමාට තමන්වත් නැහැ. එහෙනම් කුතෝ පුත්තා කුතෝ ධන මොන පුතෙක්ද මොන ධනයක්ද? දැන් මම මගේ කියන මේ සක්කාය දිට්ඨිය කාගෙත් තියනවා නැතුව නෙවෙයි. මේක ඕනවට වඩා පෝෂණය කරන්න ගියාම මොකද වෙන්නේ? අන්ධ වෙනවා. අන්ධ වෙච්ච තැන පින්වත්නි මේක නැති කරන්න බැරි වෙනවා. නැති කරන්න බැරි වෙනවා. ඒ තරමටම මමත්වයේ කියන එක මතුවෙනවා. එහෙනම් අනුසය වශයෙන් තියෙන මේ දිට්ඨිය නැත්නම් සක්කාය දිට්ඨිය අඩුම ගන්න මේ මට්ටමටවත් අර අලුයට ගිනි වගේවත් තියාගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් එතනිනුත් පන්නා දමන්න උත්සාහ කරන්න. මේක එළියට අරන් පෝෂණය කරන්න නම් උත්සාහ කරන්න එපා අමාරු වෙනවා. ඊළඟට පෙන්නනවා විචිකිච්ඡානුසය. විචිකිච්ඡානුසය කියන්නේ මොකක්ද? සැකය. දැන් මෙතන විග්‍රහ කරන බුද්ධ ආදී අට තැන්හි සැක. බුදුහාමුදුරු පිළිබඳව සැකය, ධර්මයේ පිළිබඳ සැකය, සංඝ රත්නය පිළිබඳ සැකය,
ඊළඟට පෙර භව පිළිබඳව පසු භව පුනර්භවය ගැන කර්මයේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මෙන්න මේ විදිහට සැක. දැන් පින්වත්නි ඔයත්තන්ට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන පෙර භව ඊළඟට තියෙන පුනර්භවය ගැන සැකයක් ඇත්තෙම නැද්ද? සැකයක් ඇත්තේම නැද්ද? ඇත්තෙම නැද්ද? පින්වත්නි අනුසය වශයෙන් සැකය තියෙනවද නැද්ද? තියෙනවා. නැත්තටම නැති වෙලා නැහැ. නැත්තටම නැති වුණා නම් ඒකෙන සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දසංයෝජන වලින් දුරු කිරීමනේ සෝතාපන්න ඵලය කියන්නේ. එහෙනම් අපේ හිතවල අනුසය වශයෙන් විචිකිච්ඡාව තියෙනවද නැද්ද? තියෙනවා. බුදුහාමුදුරුවෝ පිළිබඳව සැකය තියෙනවා. ධර්මයේ පිළිබඳව සැකය තියෙනවා. සංඝ රත්නයේ පිළිබඳව සැකය තියෙනවා. ගිය භවයක් තිබ්බාද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. පුනර්භවයේ ඊළඟ උපතක් පිළිබඳව කතා කළාට ඇත්තටම ඉපදෙයිද කොහේ ඉපදෙයිද කියලා සැකයක් තියෙනවා. ඉපදීමක් තියනවද කියලා සැකයක් තියෙනවා. හරි? හැබැයි අනුසය වශයෙන් බණ දන්නවා නම් ඒක තියෙන්නේ කොහොමද? අනුසය වශයෙන්. කොච්චර බෞද්ධ වුණත් පින්වත් නේ ඒකනේ කියන්නේ බෞද්ධකම කියන එක මේ පරපුරෙන් එන එකක් නෙවෙයි කියලා කියන්නේ සිංහලෙන්. දැන් මේ බෞද්ධකම කියන එක උස්සන් දිව්වට පරපුරෙන් පරපුරට එහෙම එකක් නෙවෙයි මේක. තේරුම් ගැනීම මතම පිළිටන කාරණාවක්. අනුසය වශයෙන් මේ තියෙන తত্ত্বය අලුයට ගිනිවාගේ තියෙන මේ සැකය ඔබට පුළුවන් එළියට අරගෙන මතු කරලා වඩා වර්ධනය කරගෙන ඉහළට ගෙනියන්න. අන්තිමේදී මොකද වෙන්නේ? සැකේ ඉහළටම ගියාට පස්සේ පින්වත්නි ඒ කෙනාගේ විචිකිච්ඡාව දුරු කරන්න බැරි තරමටම ඒක ආශ්‍රවයක් බවට පත් වෙනවා. දැන් බලන්න අපි දැන් ඔය බුද්ධ ආදී අටතැන් සැකගෙනනේ ඒක පැත්තකින් තියලකෝ. සැකය කියන එක ඔයත්තර තියනවද නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. කවුරු හරි තමන් දිහා බලලා අනිත් පැත්ත බලලා කතා කරන්න පටන් ගන්නවා. සැකයක් එන්නේ නැද්ද? මේ මං ගැන දන්නේ කතා කරන්නේ. සැකයක් එනවනේ. සැක තියෙනවා. හරි? අපි හැමෝගෙම හිතවල සැකය කියන එක තියෙනවා. දැන් බලන්න මේක ටික ටික පෝෂණය කරගෙන හැම කෙනෙක් ගැනම සැක කර බලන්න ගත්තාම හරි දැන් ඔන්න යාචකෙක් කෙනා කීයක් කර ඉඳගෙන ඔන්න එනවා මොකක්ද සැකේ මේ කුඩු ගහන්න නැති වෙන්න පුළුවන් සැකේ එනවා මේක පෝෂණය කරලා ඊළඟට අපේ සමහර අය මොකද කරන්නේ දකින්න කෙනා සැක කරනවා ඔයත් අහලා ඇති සැකේ කියන එක පෝෂණය කළාම යනවා රෝගී මට්ටමකටමනේ. අහලා තියෙනවද ඩිලූෂන් කියලා කියන්නේ? සැකේම තමයි මේක පෝෂණය කරලා ඉහළටම ගෙනිච්ච ගමන් මොකද වෙන්නේ? ඒක ලෙඩක් වෙනවා අන්තිමේදී. ඩිලූෂන් කියලා ලෙඩක් තියෙනවා. රෝග ලක්ෂණත් මම කියන්නම්. ඒ ලක්ෂණ පොඩ්ඩක් තියෙනවා නම් මේ පළවෙනියට මාව පොඩ්ඩක් ගම්මින්ද ඊට පස්සේ දොස්තර මාත්‍යෙක් ළඟට යන්න. හරි? සැකේ කියන එක ඉහළටම ගියා. ඔන්න ඊළඟට කියනවා අම්මා බත් එක බෙදාගෙනවම වහදාලා තමයි. වහදාලා නෑ. දාන්න හේතුවකුත් නෑ. ඔන්න රෝග ලක්ෂණේ කවුරු මොනවද දුන්නත් ගන්නෙ නෑ වහදාලා ඇති. මාව නැති කරන්න තමයි දාලා තියෙන්නේ සැකේ. ඔයත්තන්ට තියෙනවා වැරදීගෙන යනවනම් අරයා ගුරුකමක් කරලා තමයි සැකේනවා. ඕක ඕනවට වඩා ගෙනිච්ච ගමන් කරලම තමයි. ආයතනින් එහාට කතා දෙකක් නේ. කරලම තමයි. සැකේ කියන එක උඩහටම යනවා. ඊළඟට දැන් බස් එකේ වාඩි වෙලා ඉන්න සීට් 3-4කින් ඉස්සරහා දෙන්නේ කතා කර ඉන්නකොට ඔන්න ඒ රෝගී ලක්ෂණ. මෙයාට හිතෙනවා මේ මෙයා ගැන තමන් ගැන තමයි මේ දෙන්න කතා කරන්නේ. බණිනෝ සමන් ගිහින් සැකේ මංගාවට දවසක් එකරගෙන ආව එක දුවෙක්ව අවුරුදු
21 22 විතර ඇති. රේප් එක කරගෙන ආවා. මේ ගෙදර දෙමව්පියෝ තේරුම් ගත්ත මෙතන මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසාම එක් කරගෙන ආවේ. මේ දුව කියනවා එහා ගෙදර අයියා හැම වෙලාවෙම මන් දිහා බලාගෙන ඉන්නේ. කාමරේ ඉන්නකොට කාමරේ දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට වැසිකිළියට යනකොට වැසිකිළිය දිහා බලාගෙන ඉන්නවා. මම පාරට බහිනකොට ඒත් මන් දිහා බලාගෙන ඉන්නවා. මම නිදිය ගන්නකොට රැයට නිදියගෙන ඉන්නකොටත් මෙයා බලාගෙන ඉන්නවා. හරි? මෙන්න මෙහෙම කතාවක් කියනවා. දැන් එහා ගෙදර ඉන්න ළමයා එහෙම කෙනෙක් නෙවෙයි කියන්න මේ අම්මලා හොඳට දන්නවා. මේක හෙව්වයි ඊටකට. බලපං පින්වත්නි මේ දුව අර දැකපු මේ කෙනාට රූපයක් හැටියට දැකපු කෙනාට කතා කරන්නේ නැතුව ආදරයක් හිතේ ඇති කරගෙන කතා කරලා නැහැ. අර ළමයා එහෙම බලන්නේ නැහැ. හිත ඇතුලෙන් ආදරය පටන්ගෙන දැන් නිදිය ගන්නකොට ඒ ගැන හිතීත තමයි කාලාන්තරයෙන් ඉඳලා තියෙන්නේ කාලේ. නිකන් හිතින් කතා කරනවා. ඒක මහා අමුතු විෂයක්. හිතින් කතා කරනවා. හිතින් ප්‍රේමයේ වැඩි වෙලා වර්ධනය වෙලා. දැන් එයාට පෙළෙනවා හිතෙනවා මේ මන් දිහාම තමයි මෙයා බලාගෙන ඉන්නේ. ඔක ප්‍රේම සම්බන්ධතාව පවත්වගෙන යනකොටත් එනවා. හරි? එනවා. දැන් මං ගාවට වෙලා කතා කරයි කිය. ඉතින් නමුත් එහෙම දෙයක් නෑ. ඒක වැඩි වුණාම මොකද වෙන්නේ? අතිශයින් භයානකයි. සැකේ. තවත් එක්කෙනෙක් මම කියලා බැරි තවත් එක්කෙනෙක් එක් කරගෙන ආවම මේ මේ බාත්රූම් එකට ගියාම මෙයා පළවෙනියටම කරන්නේ සුද්ධ කරනවා බාත්රූම් එක. තයිල් කැටේට සුද්ධ කරනවා මේ අර ඕමනිමි අර මේ පොඩි අපි අර මොකක් හරි පොඩි දෙයක් සුද්ධ කරනකොට වගේ තයිල් කැටේට සුද්ධ කරනවා. ඇයි දෙකක් විතර යනවලු සුද්ධ කරනවා. සුද්ධ කරලා ඉවර වෙලා නානවා. නෑමට පස්සේ න්යාට සැකයක් එනවලු මගේ දැන් කුණු ආයෙත් සැරයක් ගිහිල්ලා තියෙනවා. පිටිවල. පින්වත්නි නාලි වල ආයෙත් සැරයක් මදිනවා. ඔන්න සැකේ කියන කුඩටම යාම හරි භයානකයි. දැන් මේ දවස්වල කොරෝනා තත්ත්වය නිසා ඔන්න ඒ වගේ ලෙඩු ටිකක් වැඩි වෙනවා. අත් හොදනවා ඕනවටත් තිනා දැන් අර මොනවද තියෙන්නේ මේවා දානවා අත පිහිදනවා පිහිදන ටික වෙලා කියලා ආයෙත් දානවා. මේක අල්ලපු තැනකුත් නැහැ. පුදුම විදියට මේක නෑ මේක හොඳයි. ඕනවට වඩා ගියපු ගමන් පිස්සු තමයි මතක තියාගන්න. දැන් ඔය අංගොඩ ඉන්නවනේ. එයාට සාමාන්‍ය මානසික රෝගීන් කියනවා සාමාන්‍යයෙන් කතා බය කියන විදිහට පිස්සු කියලානේ කියන්නේ. මතක තියාගන්න. අපිටත් ඒ වගේම පිස්සුවක් තියෙනවා. හැබැයි අපිට භාගයට පිස්සු. එයාට හොඳටම පිස්සු. එච්චරයි වෙනස. ඔය පිස්සන්ට තියෙන පිස්සු ඔක්කොම අනුසය වශයෙන් අපට තියෙනවා. අපිට ඒකයි කියන්නේ අපිට භාගයට පිස්සු එයාට හොඳටම පිස්සු. පෙන්නට කරන වැඩ පිස්සු වැඩි වෙලාවක පාරට ගිහලා පොඩ්ඩක් හන්දියක පැත්තකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මිනිස්සු කරන වැඩ හොඳ දේවල් බලාගෙන ඉන්නවා. කරන දේවල්. ඒක තමයි කියන්නේ. ඒකට විචිකිච්ඡාව සැකේ. මේක උඩට ගියාම හැම එකක් ගැනම සැකයි. කෙනෙක් අවංකව වෙලා කතා කරන්නේ ඒකත් සැකයි. ඒකට අනුසය වශයෙන් සැකේ තියෙනවා. මේක පෝෂණය කරන්න සාධක වැඩිපුර දක්වන්න මොකද වෙන්නේ? අධික ලෙස රෝගී මට්ටමට මේක පෝෂණය වෙනවා. ඒකට කියනවා විචිකිච්ඡානුසය. ඊළඟ මානානුසය. මාන්නේ. සමහර කෙනා මට නම් මාන්නේ නැහැ. නෑ නෙවෙයි තියෙනවා. මාන්නයක් නැත්තේ කාටද? දැන් සමහර පාවිච්චි කරන මන් නම් හරි නිහතමානීනේ. ඔය නිහතමානී වචන එහෙම පාවිච්චි කරනවා නෙවෙයි. ඔය මේ කිසිම කෙනෙක් නිහතමානී නැහැ. මමත් නිහතමානී නැහැ. පින්වත්නි නිහතමානී කියන්නේ මාන්නය සම්පූර්ණයෙන් දුරු කරලා කියන එක. ඉන්නවද මේක?
ඔය නිහතමානී නෙවෙයි වචනේ අනතිමානී. ඔන්න මතක තියාගන්න. මොකක්ද නම් වචනේ? අනතිමානී. ඔය කියන්නේ මේ අනේ අර මනුස්සයන හරි නිහතමානී. නිහතමානී නෑ. නිහතමානී නම් රහත් වෙන්නම ඕන. මාර්ගඵල අවබෝධ කරගන්න ඕන. එතෙක් ඉන්න අය අනතිමානී. මාන්නය පාලනය කරලා. අනුසය වශයෙන් මාන්නේ තියෙනවා. මොනවද? සෙය්‍යමාන, සතිසමාන, හීනමාන. පොඩ්ඩක් හිතලා බලන්න. සෙය්‍යමාන අත්ුක්කංශන පරවම්බනය. මල්ලොක්කා අනිත් එක්කෙනා පල්ලෙහාම තමයි. ඔය සිත මාන්නේ තියෙනවා. අනුසය වශයෙන් තියෙනවා නම් ඒක ටිකක් හරි හොඳයි. මේක පෝෂණය කර කර ගියාම අන්තිමේදී හිතා ගන්න බැරිව අර ගෙම්බ වාගේ පිම්බෙන ගන්නවා. ඒකයි. මම උසස් අනිත් කෙනා පහළ. සෙය්‍යමාන. සතිසමාන අනුන්හා සමාන ලෙස හිතන එක ඒකත් මාන්නය. හරි? ඒකත් තියෙනවා. හීනමාන අනුන්ට වඩා මම පහත් කියන අදහස ඒකත් මාන්නය හැටියට තමයි පෙන්වන්නේ. ඕවා ඔය හැම හිතකම තියෙනවා. මේවා නැති හිතක් නෑ පෘථග්ජන නම් ඒ කෙනාගේ හිතේ මේවා අනුසය වශයෙන් තියෙනවා. මේක පෝෂණය කරන්න පුළුවන් ඔබට. පෝෂණය කළොත් වෙන්නේ මොකද්ද? භව කියන්නේ මොකක්ද? පවතිනවා කියන එක. සංසාර භවය, සංසාරයේ භවයන් තුල අපි එක දිගටම මොකද වෙන්නේ? පවතිනවා. එතකොට භව රාග කියලා කියන්නේ කාම රාග කියන්නේ කැමති දෙයට ඇලීම. භව රාග කියලා කියන්නේ සසරේ පැවැත්මට ඇති කරගන්න ඇලීම. හරි? භව රාග. අන්න ඒ භව රාගය කියන එකත් අනුසය මට්ටමේ තියෙනවා. හරි? මේකත් නිවන පිණිස බාධා පමුණුන කෙලෙසයක්. හැබැයි මම ඒකනේ කිව්වේ අර කෙලෙස් වලින් වෙන්නෙම පව්කම්ම නෙවෙයි. දැන් භව රාග කියනකොට ඒක මේ භවයේ පැවැත්මට කරන වැඩ වෙන්න පුළුවන්. සංසාරේ හොඳ භවයක උපදින්න කරන වැඩ වෙන්න පුළුවන්. ඒ ඔක්කොම භව රාගාංශය තමයි පෝෂණය කිරීම. දැන් ඔයත්තන්ට දැන් කටින පින්කම් එනකන් ඉන්නවනේ සමහර මේ කටින ජීවරය මහන්න. ඇයි? ආරතේ චක්කවර්ති සිහින් ලැබේ කියලා කියනවා. කටින ජීවරය මහන්න ඉදිකටු තබන ඉදිකටු තුඩක් පාසා මොකද ලැබෙනවා කියන්නේ? චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙනවා කියලා. ඉතින් දැන් ගොඩාක් කටින ජීවර පූජා කරනකොට මහා ඕන තැනදී ඕන නැති තැනදී ඔක්කොම මාන. ඇයි? පුළුවන් තරම් චක්‍රවර්ති රාජ සම්පත්තිය වැඩි කරගන්නේ. මාගෙන යනවා. දැන් චක්‍රවර්ති රාජ සම්පත්තිය අරමුණු කරගෙන සිදු කරපු දේ තුලත් එනම් භව රාගය කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. නිවන් දකින්න නම් ඕකත් නවත්තන්න ඕනද නැද්ද? නවත්තන්න ඕන. ඒක මතක තියාගන්න. එතකොට සංසාරේ පැවැත්මට කරන ඇලුම් කිරීම තමයි භව රාගානුසය. ඒක තියෙනවා කාලවල. නිවන ගැන කතා කරලා අපු නිවන් දකින්නකොට නිවන් සැප ලැබේවා කියනකොට සාදුකාර දුන්නට ඇත්තට මොළේ තියෙන්නේ තාම බෑබෑවගේ මේ දැන් කිව්වොත් ඇත්තන්ට මේ දැන් නිවන් ගෙනියනවා කියලා ඒකත් අර අනුසය මට්ටමේ තියෙන වෙලාවක නම් හොඳයි යයි බැරි වෙලාවට ගෙදර පන්සලේ ඉන්නකොට නිවන් යන්න ඉක්මනට ලෑස්ති වුණා ගෙදරට ගියපු ගමන් ඕක ආමන්ත්‍රක වෙනවාමයි මටත් ඕක තිබුණා දැන් මගේ ජීවිතේ ගත්තොත් මේ දැන් බලන්න මේ පින කියන පැත්තත් ඒක තමයි අනුසය වශයෙන් කියන්නේ දැන් මට පුංචි කාලේ මහාන වෙන්න ආසාව තිබුණා ඒ වගේම තව තව ආසාවලුත් තිබුණා මම සාමාන්‍ය පෙළ ලියලානේ මහාන වෙන්නේ ඉතින් ඔය සාමාන්‍ය පෙළ ලියන්න යනකොට ඉතින් අමතර පන්ති යනකොට මටත් හරි මහාන වෙන්න ආසාවක් තිබුණා අනුසය වශයෙන් තව ආසාවල් තිබුණා මොනවද කොණ්ඩේ ජෙල් ගාලා උඩට උස්සලා ගියාම හොඳ ඩෙනිම් ඇඳලා මේ ටෙක් ෂූස් දාලා යාළුවොත් එක්ක ගියා
ඊළඟට මේ මටත් ආසාව තිබුණා හොඳ රස්සාවක් කරන්න, කෝටිපතියෙක් වෙන්න, හොඳ වාහන ගන්න, හොඳ නෝනා කෙනෙක් එක්ක යන්න මටත් තිබුණා. හරි? හැබැයි පින්වත්නි අර මහාන වෙන්න තියෙන උවමනා මොකද උනේ? මතු කරගත්තා. ඔයත් මගේ ජීවන කතාව වැඩි මම කියන්නේ නැහැ. හැබැයි හරි වටිනවා. මම මුලින්ම මහාන වෙන්න ආසාව පුංචි කාලේ ඉඳලා තිබුණා. ගෙදර ඉන්නකොට ඉතින් කණ්ණාඩි මේස ඉස්සරහා කරන් ඉතින් පුටුවක් තියාගෙන බෙඩ් ෂීට් එකකින් සිවුර වාගේ ඇඳගෙන මම ඉතින් කණ්ණාඩියට ඔය බණ කියනවා. ඒ කාලේ හදපු බණ තාමත් කියනවා මේ කණ්ණාඩියට කියන්නේ. පින්වත්නි ශ්‍රද්ධාවන්තක ගා කියනවා. මාද හරි සතුටු වෙනවා කණ්ණාඩියට බණ කිව්ව මම අද සැබවින්ම ධර්ම දේශකයෙක් හැටියට බණ කියන එක කියන්නේ. ඉතින් මේ දැන් ඔයගෙ තිබුණ 9 වසරේදී මට මතකයි මේ මහාන වෙන්න උග්‍ර ලෙසම අර මතු වුණා. නමුත් අපේ එකම කොල්ලම ගෙදර අක්කයි මායි විතරයි. ඉතින් අම්මලා වැඩි කැමති වුණේ නැහැ. ඊට පස්සේ පින්නත් නිවාඩු කාලයක් හම්බුණා. නිවාඩු කාලේ අපි ගියා ඥාතීන් එක්ක ඉතින් යනවා. මේ නෑදෑ ගෙවල් වලට යනවා. උරුද පින්නත් මහානෙන්න තියා හිතක් පහළ වෙන්නෙම නැහැ. සෙල්ලම් කරනවා, සින්දු කියනවා, නටනවා ඔය තමයි. මහානෙන්න අදහසක් එන්නෙම නැහැ. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා ඉතින් පොයට අම්මත් එක්ක වජිර ඥාන ධර්මායතන සීගාන යනවා. ඔන්න යනකොට ආයෙසරයක් කරක මතුවෙනවා. බලන්න මේ ස්වභාවය මම කියන්නේ මගේ කතාව කියන්නේ නෙවෙයි. කොහොම හරි අර හොඳ අංශය හොඳ පැත්ත එළියට මතුවුණා. නැත්තම් මම අද කොතනද කියලා හිතා ගන්නවත් බෑ. සල්ලිකාරයෙක් වෙයිද හිරේයි හිතන්නේ නෑ. හරි? එතකොට අර හොඳ අංශය එහෙමයි. ඕනම දෙයක එහෙමයි. දැන් ඔබට තියෙන දක්ෂතා ඇතුලේ තියෙනවා. දැන් අනුසය කියන්නේ දැන් කෙලස් පැත්ත, මම කියන්නේ අනිත් පැත්ත. හොඳ පැත්තකුත් තියෙනවා. ඒක මතු කරන්න හදන්න. මේ නරක දේ නෙමෙයි මතු කළ යුත්තේ. නිර්ලෝභී අදහසක් තියෙනවා. ඒක මතු කරන්න. තේරුණාද කියන්නේ? එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ අකුසල කෙලෙස් සිටිවිලි අනුසය වශයෙන් තියෙන ඒවා පෝෂණය කරනවා නම් ඒක නාට භයානක තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා භව රාගානුසය කියන්නේ තව භවයන්හි උපදින්න තියෙන ආසාව, පැවැත්මට තියෙන ආසාව ඒ සඳහා වුණ කටයුතු කරනවා. ඒක දුරු කරන්න ඕන නිවන් දකින්න. පෝෂණය කිරීමෙන් එයත් හානි වෙන්න පුළුවන්. දැන් ඒ මුගියාම තමයි ඔකත් අර දැන් මේ භවය තුලත් හොඳට පවතින්න කියලා මිනිස්සු වැරදි වැඩ කරන්නේ ඔක නිසා. කොහොම හරි කරලා ඉන්න ඕන කියලා හිතන්නේ. ඊළඟට තියෙනවා පින්වත්නි අවිජ්ජානුසය. අවිජ්ජානුසය. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ නොකිරීම. මේක පින්වත්නි සමහරුන්ට අනුසය මට්ටමේ තියෙනවා. දැන් අපි චතුරාර්ය සත්‍ය ගැන දන්නවද නැද්ද? දන්නවා. දුක ගැන කිව්වොත් ඇත්ත කටපාඩින් දුක ගැන කියයි. දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය පිළිබඳව හොඳට අපි දන්නවා. චතුරාර්ය සත්‍ය පුංචි කාලේ දාන පාසලේදී පාසලේදී හැමතැනම අපට හොඳට විග්‍රහ කරන්න පුළුවන් වික්ෂුන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ගැන. එතකොට දැන් හැබැයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කොච්චර දැනගත්තත් අපේ හිත තුළ අනුසය වශයෙන් හෝ හරි අනුසය වශයෙන් හෝ මේ අවිද්‍යාව කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. චතුරාර්ය සත්‍ය කොච්චර දැනගත්තත් අපි තාම අවබෝධ කරගෙන නැහැ. අපි යම්කිසි මට්ටමකට තේරුම් අරන් තියෙනවා. හැබැයි ඒ තේරිච්ච ප්‍රමාණය අනුසය මට්ටම තමයි. ඒ කියන්නේ මේ අවිද්‍යාව දැන් අනුසය මට්ටමේ තියෙන එකත් එතනිනුත් අයින් කරලා ගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන තැනට යනවා. දැන් සමහර උදවි ඉන්නවා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇත්තේම නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක අනුසය මට්ටමේ නෙවෙයි. ඒක ඉහළටම ගිහිල්ලා ආශ්‍රව මට්ටමටම ගිහිල්ලා තියෙනවා. අවිජ්ජ
අවිජ්ජාශ්‍රව කියලා කියනවා. අවිද්‍යාවෙන් ඉහළටම ගියාට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසිම අවබෝධයක් නැති වෙන තැන මොකද වෙන්නේ? නිවනක් කවදාකවත් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ බණහන කෙනෙක් අඩම ගන්න යම් කිසි මට්ටමකට හරි චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුමක් තියෙනවා. ඒ මට්ටමේවත් ඇති කරගෙන එය අවිද්‍යාව දුරින්ම දුරු කරලා දාන්න මහන්සි ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා 7 අනුශය ධර්ම 7 ප්‍රගුණ කරන්න එපා. මේවා මොකද කරන්නේ? නැති කරලා දාන්න. විනාශ කරලා දාන්න. ඒ සඳහා තමයි අපි කැපකිරීම කළ යුතු වෙන්නේ. මේ අනුශය වශයෙන් කතා කරන කෙලෙස් අංශය ගැන කතා කළොත් මේවා පෝෂණය කරන්න එපා. පෝෂණය කළොත් ලොකු හානියක් Tamanට සිද්ධ වෙනවා. හිතා ගන්න බැහැ. එක පැත්තකින් මෝඩ වැඩ කරන්න යනවා, තවත් පැත්තකින් ගත්තොත් ලෙඩ වෙනවා. ලෙඩ වෙන ප්‍රධානම හේතුව මේ අනුශය පෝෂණය කිරීම, ආශ්‍රව මට්ටමටම දියුණු කිරීම, කායික රෝග, මානසික රෝග වලට ප්‍රබල සාධකයක්. මම මගේ ධර්මාන් පෞද්ගලික දර්ශන මම බණවලදී කිව්වා මේ ගැන. මේක දැන් මේ කාලේ බොහොම වටිනවා. දැන් කොරෝනා ලෙඩ ගැන කතා කරනකොට ප්‍රතිශක්තිකරණය තියෙන්න ඕනද නැද්ද ශරීරේ? තිබුණොත් බේරෙන්න පුළුවන්, නැති වුණොත් නම් බේරෙන්න ලේසි නෑ. දැන් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න හිත හදා ගැනීම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. හොඳට මතක තියාගන්න ඒක. වෛද්‍ය විද්‍යාවෙන් දැන් ඒක ඔප්පු කරලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරපු කාරණා මම ඕනනම් ආපු නැති අයට මම කියන්නම් කොහොමද බණ අහුවා කියලා කියන්නේ බෑනේ. ඒ නිසා ආපු නැති අයට මේක වැදගත් වෙයි. පින්වත්නි අපේ ශරීරයේ තියෙනවා අධිවෘක්ක ග්‍රන්ථි කියලා ග්‍රන්ථිය. ආලදින ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය කියලා කියනවා. ඔය අධිවෘක්ක ග්‍රන්ථිය ආශ්‍රය කරගෙන හෝමෝන දෙකක් නිපත වෙනවා. අධිවෘක්ක ග්‍රන්ථි පිටතින් කෝටිසෝල් කියලා හෝමෝනයක් නිපත වෙනවා. ඒ අධිවෘක්ක ග්‍රන්ථි තුලින් ඇඩ්‍රිනලින් කියන හෝමෝනය නිකුත් වෙනවා. හෝමෝන වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. තව හෝමෝන තියෙනවා. මම මේ කතා කරන්නේ හෝමෝන වර්ග දෙකක් ගැන. මොනවද? කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින්. මේ හෝමෝන දෙකෙන් ශරීරයට සිදුවන දේ ගැන අපි පළවෙනියට දැනගන්න. මම මේ විද්‍යා පාඩමක් දැන් උගන්වනවා. හරි? බුදුබණ දැන් අර මේ විද්‍යාත්මක හොයලා දෙන කොටත් ටිකක් පිළිගන්න ස්වරූපයක් තියෙනවා. මොකද අර කිව්වේ අනුශය වශයෙන් විචිකිච්ඡා තියෙනවානේ. ඒක ටිකක් හරි තවත් පාලනය කරන්න පුළුවන්. සුද්ධ කිව්වා කියලාවත් කිව්වහම. හරි? එහෙම දෙයක් තියෙන එක අපේ හැටිනේ. ඔප්පු කර කර පෙන්නන්න දෙපේ. මම පේන්නේ උසාවි වල කොච්චර ඔප්පු කරන්න ඕනද? සාක්ෂි කොච්චර පෙන්නන්න ඕනද පිළිගන්නේ? ඒ වගේනේ. එතකොට පින්වත්නි මේ හෝමෝන දෙක කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන දෙක ශරීරයට අත්‍යවශ්‍යම හෝමෝන දෙක. හැබැයි ඒකේ ප්‍රමාණයක් තියෙන්න ඕන සහ අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට තමයි ඒක නිපද වෙන්නේ. මේක ඕනවට වඩා රුධිරයත් එක්ක එකතු වෙන්න ගත්තාම මැරෙන්න උනත් පුළුවන් මතක තියාගන්න. හරිද? මෙතන දොස්තර මාතුරු ඉන්නවනම් මාත් එක්ක එකතු වෙයි. ඒ අතකින් අහලා බලන්න මේ ආඳුරු කිව්වේ ඇත්තද නැත්නම් මේ පට්ටපල් බොරුවක් කියලා කියාද කියලා. දාන්න දොස්තරලාගෙන් අහලා. හරි? බොරුවක් කිව්වයි කියලා කිව්වොත් මට පොඩ්ඩක් කතා කරලා කියන්න දැනගෙන කියන්නේ නැතුව. ආඳුරුනේ අර පට්ටපල් බොරු කතාවනේ මම දොස්තරගෙන් අහුවනේ කියලා කියන්නේ. හැබැයි ඒ දොස්තරව මමත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ හෝමෝන දෙක ශරීරයේ යම් කිසි මට්ටමකට තියෙන්න ඕනවට වඩා වැඩි කරගත්තොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. මේ හෝමෝන වලින් සිදුවෙන ක්‍රියාකාරීත්වය ශරීරයට ඔන්න බහගන්න. ඔන්න ඕක තමයි මානසික ආතතිය පිළිබඳව තිබෙන හෝමෝන. පින්වත්නි දැන් මෙතන එකපාරටම ආරංචි කරනවා බෝම්බයක් තියෙනවා. පින්වත්නි එහෙම එකපාරටම තැති ගන්න බය තියෙන දෙයක් අහන්න ලැබිච්ච ගමන් හිතේ තැති ගන්න බය කියන එක පෝෂණය වෙච්ච ගමන් වහණය වෙන හෝමෝන තමයි ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියලා කියන්නේ. ඒක වහනාම මේක හරියට වේදනා නාශක වගේ. ඒක ඇති වුණාම පින්වත්නි හිතා ගන්න බැරි 아무තු ශක්තියකුත් ඇති වෙනවා. වෙනද පනින්න බැරි තාප්පකින් පනින්න පුළුවන් වෙනවමයි බය වෙන්නේ.
දෙයියෝ උස්සලා තිබ්බ එහෙම නෙමෙයි. අර හෝමෝනේ ක්‍රියාත්මක වෙනකොට ඇවිද ගන්න බැරි කෙනාට ඇවිදින්න පුළුවන් වෙනවම යන තති ගැනීම බය කියන එක එකපාරට ඇති වුණා. අර හෝමෝන වලින් තමයි කටයුත්ත කරන්නේ. හොඳට මතක තියාගන්න. ඊළඟට ඕනෙම රියානතුරක් සිද්ධ වුණාම අනතුරක් සිද්ධ වුණාම ඔළුව කැඩුනොත් කකුල් කැඩුනොත් අතපය තුවාල වුණොත් ඒ තුවාල වෙන වෙලාවට රිදෙන්නේ නැත්තේ මෙන්න මේ හෝමෝන නිසා. රිදෙන්නේ ඒ වෙලාවට මම කියන්නේ. පස්සේ රිදෙනවා. තැති ගත්ත ගමන් ඒක රුධිරයත් එක්ක මිශ්‍ර වෙච්ච ගමන් ලොකු ශක්තිය සපයනවා. ඉතින් අපි කේන්තිය තිබෙනකොට ඕක අධික ලෙස වහනය වෙනවා. කම්බි නවන්න බැරි යන්නේ. කේන්තිය ආවම දත් ගැලවෙන්න දත් මිටි කන්න පුළුවන් නේ. වීදුරු වලට ගහන්න පුළුවන් ඇටකටු කැඩෙන බිත්ති වලට සමහර ගහන්න ගෙයින්න කේන්තිය නිවුනම ගහන්න බෑ. කේන්තිය ආවම පුළුවන් පුදුම ශක්තියක් එනවා. එතකොට මේ කේන්තිය වැඩෙන්න, තැති ගැනීම වැඩෙන්න, බය වැඩි වෙන්න ඕනවට වඩා අර හෝමෝන මොකද වෙන්නේ? රුධිරයත් එක්ක එකතු වෙනවා. ඕනවට වඩා මේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන රුධිරයත් එක්ක මිශ්‍ර වෙන්න මොකද වෙනවා කියන්නේ? අහිතකර බලපෑම් වෙනවා. ආගම අධික රුධිර පීඩනය, දිය වැඩියාව, ඒකනේ කියන්නේ කේන්ති ගන්න එපා සීනි වැඩි වෙයි කියනනේ. ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ ආහාර ජීර්ණයේ අක්‍රියයි, කොච්චර කෑවත් දිරන්නේ නැහැ කෑම, මතක තියාගන්න. ඊළඟට අකලට කෙස් යන්න පුළුවන්. ඒ යන්නේ මේක නිසා කියලා කියන්නේ යන්නේ ඉඩකඩ වැඩි, අතපය වෙවුලන්න ගන්න පුළුවන්, මානසික ආතතිය ස්ට්‍රෙස් එකටයි ඔය වෙන්නේ කියලා කියනවා නේ. කේන්ති ගාම වෙවුලන්න ගතියනවා නේ. ඊළඟට දුර්වර්ණ වෙනවා, මූණු ලස්සන නැහැ, කැත වෙනවා. කේන්ති ගාම කැතද ලස්සනද? ඔය සමහර කියනවා ඔයාට කේන්ති ගියාම හරි ලස්සනයි කියලා පට්ටපල් බොරු හොඳේ. රැවටෙන්න නම් එපා. මොන ලස්සනක්ද කේන්ති ගියාම කැත වෙනවා. කේන්තියෙන් ඉන්න මනුස්සයගේ මූණ සම්පූර්ණයෙන්ම දුර්වර්ණයි. ලස්සන නැහැ. ඒ වගේ ගොඩාක් ලෙඩවලට ප්‍රධානම හේතුවක් වෙනවා මොනවද? කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් රුධිරයත් එක්ක අධික ලෙස මිශ්‍ර වීම. මේන අධික ලෙස මිශ්‍ර වෙන්න බලපාන හේතුව තමයි කෙලෙස් අධික ලෙස පෝෂණය කිරීම පරිසම් වෙන්න. ඊට පස්සේ දුවන්න ලෙඩ වැඩි. දැන් රාග ද්වේෂ මොහ වැඩෙන දේවල් ලෝකේ ඉන්නේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ලෙඩු ඒත් වැඩි වෙනවා. ඇයි? ඔන්න හේතුව. ඔය තවත් සිද්ධියක් තියෙනවා. මේක දැන් බලන්න ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ මෛත්‍රී පතුරවනකොට මුඛවන්නෝ විපස්සීදති. මුහුණේ වර්ණය ප්‍රසන්නවත් වෙනවා කිව්වා. ඔකට තර්ක කරන්න දෙයක් නැහැ. ඇත්ත කතාව. කේන්ති ගන්න මුහුණ දුර්වර්ණ වෙනවා නම් අර හෝමෝන වලින් මේක වෙනවා නම් මෛත්‍රී පතුරවන්න මුහුණ ලස්සන වෙනවා කියන එක පිළිගත යුතුද නැද්ද? පිළිගත යුතුයි. ඊළඟට බලන්න තවත් කතාවක් තියෙනවා. දැන් අපි යනවා ගෙදරකට. මේ ගෙදර ගැන දන්නේ අපි ගේට්ටු අරගෙන යනවා. යනකොටම එනවා මහා විශාල බල්ලෙක්. හරි? මහා විශාල බල්ලෙක් එනවා. බල්ල දැක්ක ගමන් බය වෙනවද නැද්ද අපි? බය වෙනවා. ගෙදර අයිතිකාරයෝ තම දොර අරගෙන එනවා. දොර අරගෙන එනකොටම ගෙදර අයිතිකාරයෝ දැන් බල්ල අල්ලගන්න වෙලාවක් තියෙන්නේ නැහැ. ඒ වෙලාව තුළ අර ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච අපට දෙන්න උපදේශ මොකක්ද? පොඩ්ඩක් බය නැතුව ඉන්න, බය වුණොත් තමයි යහපන්නේ. බය නැතුව ඉන්නකෝ කියනවානේ. විද්‍යාත්මක සාධකයක් තියෙනවා. ඔයත් බල්ලා දැක්කා, බල්ලාගේ රූපයට බය වුණා, පොඩ්ඩක් බිරොපු ගමන් බය වෙනවා, තැති ගැනීම වැඩි වෙන ගමන්ම කෝටිසෝල්, ඇඩ්‍රිනලින් ඔක්කොම රුධිරයත් එක්ක මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න. බල්ලට ඉව දැනෙනවා. බල්ලට එච්චර හරියන්නේවත් නෙවෙයි ඔය කෝටිසෝල්, ඇඩ්‍රිනලින් එක තියෙන්නේ හපාගෙන කණ්ඩ තරම් කේන්තියක් වෙන ඉවක්. හරි? බල්ලා ටික වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බය වෙච්ච තැන වැඩිපුර බල්ලගෙන් කරදර එන්න ඉඩ තියෙන. බල්ලා විතර නෙවෙයි සත්ත්ව සංහතිය එහෙමයි. කන්ද පිටිත බලන්නකෝ. ඒකනේ කිව්වේ මෛත්‍රිය වඩන්න කියලා. සත්තු සර්පයන්ගෙන් බේරෙන්නනේ. බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්ති රාජ්‍ය මොන වැඩිද මන්ද? පැය විනාඩි කමනයි 5:35 අට තව මේ අන්තර්ජාලය හරහා බණ කියන වෙලාවනේ ඇමරිකාවට බණක් කියන්නේ මම තාම Zoom app එකෙන්ද කොහෙද බණ. හොඳයි ඉතින් පන්සලේ ඉඳගෙන කියන එකයි තියෙන්නේ. ඉතින් මේ
අර නාලාගිරි හස්ති රාජයා මත්ෙච්ච හස්ති රාජයා දමනය වුණේ බුදුහාමුදුරන්ගේ තිබිච්ච මහා කරුණා බලය, මහා මෛත්‍රිය. බොරුයි කියලා කියන්න පුළුවන් නේද? ආරණ්‍ය වල හාමුදුරුවෝ ඉන්න විසකුරු සර්පයොත් එක්ක. සත්තු ඉන්න කිසිම කරදරයක් නැහැ. මෙත්තානිසංස සූත්‍රෙ පෙන්නන්නේ කරදරයක් වෙන්නේ නැහැ කියන්නේ. ඔන්න ඊළඟ කතාව හොඳම ටික ආගන්න. රැට නිදිය ගන්නව නේද? ඉස්සර අපේ අම්මලා තාත්තලා කියපු දෙයක් තමයි රැට නිදියන් ඉස්සල්ලා බුදුන් වැඳලා මෛත්‍රී භාවනාව කරලා නිින්ද දැන්. කියනවනේ. දැන් අද ගොඩාක් වෙලාවට පොඩි කාලේ එහෙම ගියත් ලොකු වෙනකොට නම් යන්නේ එහෙම නෙවෙයි. පින්වත්නි, ගොඩක් වෙලාවට දැන් කට්ටිය නිින්දට යන්නේ දේශපාලන සාකච්ඡා බලලානේ. හරිද? අරක බලාගෙන ඉන්නකොට දැන් තමන්ගේ පක්ෂයට අරින් මේ කියනකොට එනවා ටික දත් මිටි කෑනවා. කේන්තිය වැඩෙනවා. අඩිය පොළවේ ගහලා මොන කාර්යයක්ද නම් ගන්නේ? මේව බලනට වඩා හොඳ බුදිය ගන්න එක කියලා දත් මිටි කාගෙනම යනවා ඇඳට. ගිහිල්ලා පොට්ටේට ඔලුව තියන්නේ තැඳම කඩාගෙන වැටෙන්නම. තද වෙලා මේ විදියටම නිදිය ගත්තොත් මතක තියාගන්න, හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. විද්‍යාත්මකව කියනවා ඇඩ්‍රිනලින්, කෝටිසෝල් කියන හෝමෝන රුධිරයත් එක්ක මිශ්‍ර වීම ආරම්භ කරලා නිින්දට යන්න එපා. නිින්දට ගියොත් නිින්දෙදී තර රුධිරයත් එක්ක මේක ක්‍රියාත්මක වෙනවා. නිින්ද පුරාවටම ලෙඩ ඇති කිරීමේ සාධක ශරීරයෙන් ඇති වෙනවා. එහෙනම් නිින්දට යන්න ඉස්සෙල්ලා දෙවිලා තියෙන හිත් සමසාගෙන ඕනේ නිදිය ගන්න. මෛත්‍රිය, කරුණාව, කෙලෙස් පාලනය කිරීම අතිශයින් වැදගත්. ඔබට ජීවිතය සාර්ථක කරගන්න, ලෙඩ වලින් මිදෙන්න. පෙති ටික බීලම හරියන්නේ නැහැ. මතක තියාගන්න. පෙති බීලම හරියන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ මහා ඉහළයි. මනහර දේශනාව පරිශීලනය කරන්න නිරෝගී වෙන්න. ඉතින් මේ ධර්ම දේශනාව මේ හැම කෙනෙකුටම සුවපත් භාවයේ පිණිස අඩුම ගානේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් ටික නැත්තරම් නැති කරන්න පුළුවන් වඩාත් හොඳයි. අඩුම ගානේ ඒ මට්ටමින්වත් රඳවගෙන කෙලෙස් යටපත් කරගෙන මේක උඩට මතුවෙන්න නොදීවත් තියාගන්න මහන්සි ගන්න ඕනවට වඩා මේවා පෝෂණය කරන්න එපා. පෝෂණය කරපු තැන ඔබ අඳුරට වැටෙනවා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ. ඒ නිසා හිත හදාගන්න මේ බණ ටික ඔබට ශක්තියක් වේවා කියලා සාදුකාරයි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තන්නමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා